समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම මම හිතුවා මේ විපස්සනාව පැත්තට මේ Tamanගේ භාවනාවක් කරව ගන්න විදිහ ගැන විශේෂ අවධානයකින් අද දේශනාව කරන්න කියලා. එතකොට මේ ස්කන්ධයන් පිළිබඳ උදේවැය දකින්න ක්‍රම පිළිබඳ අපි ඕනෑ තරම් ධර්මයේ අධ්‍යයකලා තියෙනවා. ඒ ක්‍රම අතරින් අපි ගොඩාක් දෙනෙකුට තියෙන ගැටලුවක් තියෙනවා. අපි ස්කන්ධයන් පිළිබඳව යම් අදහසක් ගමු මේ දේශනාවෙම. නමුත් ගොඩාක් දෙනෙක් වඩන භාවනා ක්‍රම තුල උවමනාව තියෙනවා නිවන සම්බන්ධව පණිවිඩයක් මතු කරගන්න. නමුත් මේ නිවන සම්බන්ධ පණිවිඩය ගොඩක් වෙලාවට මතුවෙන බවක් අපට පේන්නේ නැහැ. හේතුව තමයි ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ තමන් අත්දකින ස්කන්ධ භාවනාව හරි ආනාපාන සතිය හරි මෛත්‍රිය හරි ධාතු මනසිකාරය හරි අසුභය හරි මරණ සතිය හරි මොන භාවනා ක්‍රමයක් වුණත් ඒක විමුක්තිය ස්පර්ශ කරන විදිහට තමන්ගේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්න ගොඩාක් දෙනෙක් දක්ෂ නැහැ. ඒ නිසා අන්න ඒ කාරණේ මුලින්ම අපි දේශනාවක පැහැදිලි කරගන්න එක ඊටාම වැදගත්. පින්වත්නි, දැන් උදාහරණයක් විදිහට අපි ගමු මෛත්‍රී භාවනාව කියලා. දැන් මෛත්‍රී භාවනාව වඩන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි අපමාන චේතෝ විමුක්තිය සහ මහග්ගත චේතෝ විමුක්තිය කියන එක. ඔය ක්‍රම දෙකට අනුව තමයි ඔය බුද්ධ දේශනාවේ තියෙන ඊටාම වැදගත් දේශනා පරියායක් තමයි අනුරුද්ධ සූත්‍රය වගේ දේශනාවල පැහැදිලි වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අප්‍රමාණ චේතෝ විමුක්තියත් මහග්ගත චේතෝ විමුක්තියත් කියන මෙන්න මේ ක්‍රම දෙක ඔස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී භාවනාව පුහුණු කරන්න තියෙන්නේ. හැබැයි මේ මෛත්‍රිය කියන භාවනාව මොනතරම් පුහුණු කළත් ඒ තුල සැබෑ වූ නිවීම පිණිස යම් අවස්ථාවක් මතු කරගන්න විදිහ ගැන ගොඩක් දෙනෙකුට අදහසක් නැහැ. මෛත්‍රී භාවනාවට විතරක් නෙමෙයි ඒක ආවේනික වෙන්නේ. මිනිස්සු වඩන බොහෝ භාවනාවල විදර්ශනාමය පැතිකඩ අවධාරණය කරගන්න මිනිස්සු දක්ෂ නැහැ. දැන් ස්කන්ධයන්ගේ ක්‍රියාවලිය තුලම වුණත් ඒ යම් කෙනෙක් ඒක ඉදිරියට තවදුරටත් කල්පනා කරමින් තවදුරටත් විමර්ශනයට ලක් කරමින් Tamanගේ දැක්ම වඩාත් පිරිසුදු කරගන්න විදිහ මිනිස්සු දක්ෂ නැහැ. එතකොට ඒක Tamanගේ ජීවිතය තුලින් සම්පූර්ණයෙන්ම අත්දැකලා ශූන්‍යත්වයට පත් වෙන විදිහ ගැන මිනිසුන්ට හරිහැටි අදහසක් නැහැ කියලා අපට මිනිසුන්ගේ කතා බහේදී කතා කරද්දී ඔවුන් එක ගනුදෙනු කරද්දී අපට වඩාත් පේන්න තියෙන කාරණයක්. දැන් උදාහරණයක් විදිහට අපි මෛත්‍රී භාවනාවම ගමුකෝ. මෛත්‍රී භාවනාව විදර්ශනාවට හැරවීම සම්බන්ධව ඔබ මොනවද දන්නේ? සමහර විට අපට මුණ ගැහෙනවා උදේ හවස මෛත්‍රිය වඩන අය. මෛත්‍රිය වඩන විදිය ඔබ දන්නවනේ. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා ආදී වශයෙන් දුක් නැත්තේක් වෙම්වා, බිය නැත්තේක් වෙම්වා, රෝග නැත්තේක් වෙම්වා, දුක් පීඩා නැත්තේක් වෙම්වා, සැප ඇත්තේක් වෙම්වා, ශාන්ත සුවයටපත් වෙම්වා මේ ආදී වශයෙන් මෛත්‍රී භාවනාව ගොඩක් අය පුහුණු කරනවා. ඊට පස්සේ කල්පනා කරනවා හිතවත් සත්වයෝ, අහිතවත් සත්වයෝ, මැදහත් සත්වයෝ, උතුරු දිශාභාග සත්වයෝ, උතුරු අනු දිශාභාග සත්වයෝ, දකුණු දිශාභාග, දකුණු අනු දිශාභාග සත්වයෝ, උඩු දිශාභාග සත්වයෝ, යටි දිශාභාග සත්වයෝ මේ විදියට නානා පරියායෙන් මෛත්‍රිය වඩනවා. තවත් කොටසක් ඉන්නවා අවට සිටින සියලු සත්වයෝ, මේ ආරාමේ ඉන්න, මේ ගෙදර ඉන්න සත්වයෝ, මේ ගමේ ඉන්න සත්වයෝ. ඉතින් මේ එතන සම්පූර්ණයෙන්ම පින්වත්නි මේ සමහර අය මේ විදිහටත් මෛත්‍රිය වඩනවා. කොමරි අප්‍රමාණව හරි මහත්ගත වශයෙන් හරි
එහෙම Taman හිත වඩන අය ඉන්නවා. එතකොට ඕනෑම භාවනාවක් එයා උඩින් අල්ලගත්ත තැනින් එයාට සම්පූර්ණයෙන්ම තමන්ගේ අභ්‍යන්තරයේ ශූන්‍යත්වයට පත් කරගෙන සම්පූර්ණයෙන් නිවීම පිණිස එයා භාවනාව පරිහරණය කරන්න දන්න කෙනෙක් කියලා මම නම් කියන්නේ නැහැ. දැන් ඇත්තටම මෛත්‍රී භාවනාවම ගත්තත් විදර්ශනාවට හරවගන්නේ කොහොමද? දැන් අපි හැම එකක්ම කියලා අනිත් පැත්තට කියනවා මේක විදර්ශනාව පැත්තට හරව ගන්න කියලා. කොහොමද මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවගන්නේ? භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මිත්තා විහාරියෝ බික්කු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡෙය්‍ය පදං සන්තං. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා යම් බුද්ධ ශාසනයක මෛත්‍රී විහරණයෙන් බහුලව යම් භික්ෂුවක් වාසය කරනවා නම් ඒකට ඒ භික්ෂුවට වැඩපිළිවෙලක් තියෙනවා නම් යම් කෙනෙකුට මේ මෛත්‍රී සහගත බව පිළිබඳ යම් වැඩපිළිවෙලක් පිළිබඳ උනන්දුවක් තියෙනවා නම් මෛත්‍රී විහරණයේ සම්බන්ධව ඒ භික්ෂුව වත්පිළිවෙත් පුරමින් ඉන්නවා නම් පංචස්කන්ධේ යථාර්ථයේ දකිමින් චන්දරාගයේ දුරුකොට සතර ඵලයටම පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ එක තැනක දේශනා කරපු ගාථා පාඨයක මේ විදිහට තියෙනවා. එහෙමනම් අපිට එකක් පැහැදිලි මෛත්‍රී විහරණය තුල වුණත් යම් ශ්‍රාවකයෙකුට සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසලා සම්පූර්ණයෙන්ම නිකෙලෙස් වෙලා සම්පූර්ණයෙන්ම දුක හමාර කරලා දුකෙන් නිදහස් වීම පිණිස යාට ඒ භාවනාවම ප්‍රයෝජනෙට අරගෙන ඒ භාවනාවම භාවිතා කරන්න බැරි කමක් නැහැ පින්වත්නි. දැන් ඔය අට්ඨක නගර සූත්‍රය වගේ දේශනාවල එක සංයුක්ත නිකායෙත් තියෙනවා. මේ අංගුත්තර නිකායේ තියෙනවා. එතකොට අට්ඨක නගර සූත්‍රයේදී මේ ධානාසිතක් ඇති කරගත්ත කෙනෙක් ධානාසිතක් ඇති කරගත්තට පස්සේ එතන අනිත්‍ය භාවය දැකලා ධානාසිතේම අනිත්‍ය භාවය දැකලා නිරෝධය දකින්න විදිහ ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඇත්තටම මේ ස්කන්ධ භාවනාව හරි ඕනෑම ක්‍රමයකින් ඒ ධානාසිතක් උපන්නට පස්සේ ඒ ධානාසිතම අනිත්‍ය වශයෙන් දැකලා සම්පූර්ණයෙන්ම නිරෝධය දැකලා සිත ශූන්‍යත්වයට පත් වෙලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙන පටිපාටියක් ගැන ධර්මයේ සඳහන් කරනවා. මේ දැන් එතකොට අනිත්‍යතාවයයි නිරෝධයයි කියන්නේ දෙකක්. ඒක උදාහරණයක් විදිහින් කිව්වොත් දැන් ධානාසිතේ දැන් ධානයක් දියුණු කරපු කෙනෙක් ඒ ධානාසිත අනිත්‍ය වශයෙන් දැකලා අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරලා සම්පූර්ණයෙන්ම එයා ඒ නිරෝධයට පත් වෙලා නිරෝධයත් සම්පූර්ණයෙන්ම නිරෝධය පිළිබඳ දැක්ම හදාගෙන හිත ශූන්‍යත්වයට පත් වීම අත්විඳින්න පුළුවන්. දැන් ඒතර අනිත්‍යතාවය කියලා කියන්නේ හරියට ඒක නිමි පත් වෙන ලයිට් එකක් වගේ. නිමිනවා පත් වෙනවා නිමිනවා පත් වෙනවා අන්න ඒ වගේ ලයිට් එකක් වගේ තමයි අනිත්‍යතාවය. ඒතර නිරෝධය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නිවීම අත්විඳීම. අර නිමි පත් වෙන ලයිට් එක දකින්න එක තමයි උදාහරණයක් විදිහට අනිත්‍යතාවයේ අත්දැකීම. නිරෝධය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නිවිලා යන විදිය දැකීම. දැන් අපි මේ කාරණේම අරගෙන අපි ටිකක් විදර්ශනාව පැත්තට වඩාත් බරව කතා කරගත්තොත් එහෙම දැන් මෛත්‍රිය වඩනකොට හිතවත් සත්වයෝ මැදිහත් සත්වයෝ වෛරී සත්වයෝ අවෛරී සත්වයෝ කියලා මෙන්න මේ විදියට සාමාන්‍යයෙන් පුද්ගලයා මෛත්‍රිය වඩනවා. ඇත්තටම පින්වත්නි හිතවත් සත්වයෝ මැදිහත් සත්වයෝ වෛරී සත්වයෝ අවෛරී සත්වයෝ කියලා එහෙම සත්තු ඉන්නවද? එවුණු විදර්ශනාවට හරව ගන්නකොට එයා කල්පනා කරන විදිය. ඇත්තටම මේ භාවනා කර්මස්ථානයේම යම් කෙනෙකුට අත්දැකලා සම්පූර්ණයෙන් අරහත්ත්වේ කරා යන්න පුළුවන්. අපි හිතවත් සත්වයෝ කියලා කිව්වට ඇත්තටම හිතවත් සත්වයෝ කියලා කොටසක් ඉන්නවද? ඔබට හිතවත් සත්වයා මට අහිතවත් වෙන්න පුළුවන් නේ. ඒක ඊටාම පුද්ගල සාපේක්ෂයිනේ. දැන් මේකෙන් අදහසක් ගන්න එපා මෙන්න මෛත්‍රී භාවනාව විකෘති කරනවා කියලා. මේ අපි කියන්නේ මෛත්‍රී භාවනාව තුලින් සම්පූර්ණයෙන්ම යථාර්ථය දැකලා කිසිවක් ඉතිරිව නැතුව සම්පූර්ණයෙන්ම නිවිලා යන ආකෘතියක් පිළිබඳ ඔබට අදහසක් මතු කරන්න මිසක්
මේ අප්‍රමාණ චේතෝ විමුක්තියවත් මහත්ගත චේතෝ විමුක්තියවත් විකෘති කිරීමක් නෙමෙයි. ඒ භාවනාව තුළම කොහොමද සම්පූර්ණයෙන්ම කෙලෙස් නිදහස් වෙලා ශූන්‍යත්වයට පත් වෙලා ඝන අන්ධකාරයකට හිතපත් වුණා වගේ තමන්ගේ හිතින් තමන්ගේ කය නොදකින තැනටම පත් වෙලා නිවිල යන්නේ කොහොමද කියන කාරණේ මෛත්‍රී භාවනාව පුංචි කාලේ ඉඳලා දරුවෙකුට අපි කියලා දෙන පොඩි කාලේ ඉඳලා දරුවෙකුට පුහුණු කරන්න අපි අනුශාසනා කරන මෛත්‍රී භාවනාව තුළ මේ තරම් ගම්බීර මේ තරම් ප්‍රණීත මේ තරම් විමුක්තියට අදාළ කමඨහනක් තියෙනවා කියලා අපි මෛත්‍රී භාවනාව ගැන අපි කවදාවත් හිතන්නේ නැහැ. ඒ නිසා අපි මේ තුලින්ම යම් ධර්මපරයයක් මතු කරගත්තොත් එහෙම දැන් හිතවත් සත්වයෝ, මැදිහත් සත්වයෝ, වෛරී සත්වයෝ, අවෛරී සත්වයෝ කියලා පුද්ගලයෙක් මෛත්‍රිය වඩනවා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හිතවත් සත්වයෝ ඔබට අහිතවත් නම් මට හිතවත් නම් ඒක පුද්ගල සාපේක්ෂයි. එතකොට තවත් කෙනෙකුට මැදිහත් සත්වයෙක් එයාට වෙනත් කෙනෙකුට ඊටාම හිතවත් සත්වයෙක් වෙන්න පුළුවන්. ඒක ඊටාම සාපේක්ෂයි. ඇත්තටම හිතවත් සත්වයෝ, මැදිහත් සත්වයෝ, වෛරී සත්වයෝ, අවෛරී සත්වයෝ කියලා කොහෙද එහෙම සත්වයෝ ඉන්නේ? මේක සම්පූර්ණයෙන්ම සිත තුළ පවතින මායාවක්මයි. මේක සිත තුළ පවතින මායාවක්මයි. සත්‍ය වශයෙන්ම ප්‍රිය පුද්ගලයොත් නැහැ, අප්‍රිය පුද්ගලයොත් නැහැ, මැදිහත් පුද්ගලයොත් නැහැ, වෛරී පුද්ගලයොත් නැහැ. මේක සම්පූර්ණයෙන්ම සිත තුළ පවතින මායාවක්මයි කියලා අර යථාර්ථයේ දැකීම තුළ මෛත්‍රිය වැඩිම තුලින්ම සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. එතකොට එන්න එහෙම දකින්නකොට යාගේ හිත වඩාත් ගැඹුරු තැනක නවතිනවා සියලු සත්වයෝ කියන තැනක. මුලින්ම යා දිසා වශයෙන් වැඩුවා තමයි, හිතවත් අහිතවත් වශයෙන් වැඩුවා තමයි. දැන් සියලු සත්වයෝ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියන තැනකට එනකොට දැන් එයාගේ හිත තුළ දැන් ભેද මොකුත් නැත්තේ නෑ. එතකොට මෛත්‍රී භාවනාව පුහුණු කරගෙන ගැඹුරට ගිහින් විපස්සනාව පැත්තෙන් සම්පූර්ණයෙන්ම හිතින් නිදහස් වීම දක්වාම යන ගැඹුරු ආධ්‍යාත්මික පටිපාටියක් තමයි මේ දේශනාව තුළ තියෙන්නේ. මේ උදාහරණයක් විදිහට මම මේ උදාහරණයක් ගැනයි කියන්නේ තවම. ඒතර මෛත්‍රිය තුළ ඒ වගේ කාරණයක් තියෙන්නේ. ඒතර දැන් එයා දන්නවා හිතවත් සත්වයෝ, මැදිහත් සත්වයෝ නෑ, වෛරී සත්වයෝ, අවෛරී සත්වයෝ නෑ. ඒක හිත තුළ පවතින මායාවක්. සත්‍ය වශයෙන් ප්‍රිය පුද්ගලයොත් නෑ, සත්‍ය වශයෙන් අප්‍රිය පුද්ගලයොත් නෑ. දැන් ඒ නිසා යා සියලු සත්වයෝ සුවපත් වේවා කියන පොදු තැනකින්, ભેද නැතුව පොදු තැනකින් Tamanගේ හිත වඩන්න පටන් ගන්නවා. ඒතර Tamanගේ හිත පොදු තැනකින් වඩනකොට එයා සම්පූර්ණයෙන්ම ඒ තුල පවතින මායාව, ඒ තුල පවතින යථාර්ථය තේරුම් ගැනීම පිණිස සියලු සත්වයෝ කියන පොදු නිර්ණායකයේ දිහා බලන්න පටන් ගන්නවා. බෙදීම් නෑ. දැන් ප්‍රිය අප්‍රිය, අමනාප මනාප, වෛර අවෛර මොකක්වත් කතාවක් නෑ. සියලු සත්වයෝ කියන පොදු නිර්ණායකයස්සේ තියෙන පදාර්ථ ගැන විමසන්න පටන් ගන්නවා. දැන් මේ තුල පවතින පදාර්ථය මොකක්ද පින්වත්නි? දැන් ඔබ දන්නවා සියලු සත්වයෝ කියන තැන පවතින්නේ සම්පූර්ණයෙන්ම ධාතු හයක් විතරයි. මොනවද ඒ ධාතු හය? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඒතර සියලු සත්වයෝ කියන පොදු කුලකයේ ගත්තට පස්සේ ඒ පොදු කුලකයේ අතර පවතින්නේ මෙවැනි ධාතු හයක් විතරයි. පොදු අදහස ගත්තාම ඒක තිරිසනුන් වෙන්නත් පුළුවන්, මිනිසු වෙන්නත් පුළුවන්, දෙවියෝ වෙන්නත් පුළුවන්, භූතයෝ වෙන්නත් පුළුවන්, අමනුෂ්‍යයෝ වෙන්නත් පුළුවන්. කවුරු ගත්තත් එයාගේ ජීවිතය තුළ මෙන්න මේ ධාතු හයක ක්‍රියාත්මක වීමක් ඉන්නේ. දැන් ඔන්න සියලු සත්වයෝ කියන පොදු තැනකට ආවා. පොදු තැනකට ආවේ නිකම්ම නෙමෙයි. කොහොමද ආවේ? හිතවත් අහිතවත් මැදිහත් කියලා කතාවක් නැහැ. හිත තුළ පවතින මායාවක් ඒක. මට හිතවත් ඔබට අහිතවත් වෙන්න පුළුවන්. මට අහිතවත් ඔබට හිතවත් වෙන්න පුළුවන්. මට මැදිහත් ඔබට වඩාත් හිතවත් වෙන්න පුළුවන්. ඔබට වඩාත් හිතවත් මට මැදිහත් වෙන්න පුළුවන්. ඔබට වෛරී මට අවෛරී වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට මම දකින කෝණය අනුවයි
වෛරී අවෛරී හිතවත් අහිතවත් මැදිහත් කතාව පවතින්නේ මේක සිත තුළ පවතින මායාවක්. සත්‍ය වශයෙන් ප්‍රිය පුද්ගලයෝ නැහැ, සත්‍ය වශයෙන් අප්‍රිය පුද්ගලයෝත් නැහැ, සත්‍ය වශයෙන් මනාපමනාප පුද්ගලයෝත් නැහැ. සියලු සත්‍යෝ කියන පොදු තැනකින්, පොදු වචනයකින්, පොදු නිර්ණායකයකින් දැන් මෙතන ගන්නවා. එතකොට මේ පොදු නිර්ණායකයෙන් ගත්තට පස්සේ යා දැන් සියලු සත්‍යෝ කියන ස්වභාවය තුලත් එයා අත්දකින්නේ සම්පූර්ණයෙන්ම සියලු සත්වයෝ කියන කාරණේ ඇස්සේ පවතින්නේ ධාතු කොටස් 6ක ක්‍රියාත්මක වීමක් කියලා දකිනවා. ධාතු කොටස් 6ක පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු 6ක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා පොදු අදහස තුලයි දැන් පිහිටලා ඉන්නේ. දැන් මේ මෛත්‍රිය වැඩිම තුල ගැඹුරට යනකොට මේක හොඳටම ධ්‍යාන සිතක් උපදවගත්ත ශ්‍රාවකයෙකුට වඩාත් හොඳින් අත්දකින්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළින් අපිට හොයාගන්න පුළුවන්. ඒතර සාමාන්‍ය කෙනෙකුට මේක හිතා ගන්න අමාරු වෙන්නත් පුළුවන්. නමුත් මේක හොඳටම තේරුම් ගන්න. එතකොට දැන් ගොඩාක් අය කලබලෙන් හරි මෛත්‍රිය වඩන අය ඉන්නවා. අමාරුවෙන් හරි කරන අය ඉන්නවා. නමුත් ඒ අය හිතාගෙන ඉන්නවා මේ විදර්ශනා භාවනාවක් කරන්න ඕන. කවදා හරි ওই කැලෑවකට ගිහින් හරි ආරණ්‍යයකට ගිහින් හරි කුටියකට ගිහින් හරි කැලෑවක හාමුදුරුව කෙනෙක් ඇසුරු කරගෙන හරි කරන්න ඕන කියලා විදර්ශනාව කරන්න අමුතුවෙන් තැනක් හොයන්න ඕනේ. ඔබ වඩන කර්මස්ථානයේ අස්සේම ඔබේ විදර්ශනාවට අදාළ නිමිත්ත සැඟවී තියෙනවා කියන එක කියන්නයි මම මේ අදහස මතක් කරන්නේ. එතකොට මේ අදහස අස්සේ තියෙන මේ කතාව හොඳට ගලප ගන්න. දැන් ඔන්න ධාතු 6ක් තියෙන කියලා එයා දකිනවා. ඒ ධාතු 6ක් තිබීම දැන් පළවෙනියෙන් බලමු ආකාශ ධාතුව. මොකද්ද මේ ආකාශ ධාතුව කියන්නේ? පින්වත්නි අතරක් මේ අතර පවතින හිස්භාවයට තමයි ආකාශ ධාතුව කියන්නේ. ආකාශ ධාතුව කියන්නේ අතරක පවතින හිස්භාවයටයි. එතකොට කුස ඇතුලේ අවකාශ ධාතුව ක්‍රියා පවතිනවා. එතකොට මේ අවකාශ ධාතුව සම්පූර්ණයෙන් පින්වත්නි මේ රෝමකූප අතර පවා අවකාශ ධාතුව පවතිනවා. බඩවැල් අතර අවකාශ ධාතුව පවතිනවා. ඒ හිස් බව. එතකොට අවකාශ ධාතුව ඇතුලේ ගැහැණු අවකාශ ධාතුව, පිරිමි අවකාශ ධාතුව කියලා එහෙම බෙදීමක් තියනවද පින්වත්නි? ආකාශ ධාතුවේ එවැනි බෙදීමක් ඇත්තේ නෑ පින්වත්නි. එහෙම වෙනසක් නෑ. ගැහැණුද පිරිමිද එහෙම බෙදීමක් නෑ. එතකොට සත්තු අතර ආකාශ ධාතුවේ වෙනසක් තියනවද? සත්තු අතරත් එහෙම ආකාශ ධාතුවේ වෙනසක් නෑ. එතකොට අපි මේ සියලු සත්වයෝ සුවපත් වේවා කියන දැක්ම තුල වෙනත් ආකාරයකින් බෙදලා විස්තර කරලා පරමාර්ථ වශයෙන් බලනකොට ආකාශ ධාතුවටයි මෙත් සිත වඩලා තියෙන්නේ. දැන් උන බෙදාගෙන යනකොට යාට තේරෙන කතාව මේක ටිකක් ගැඹුරුයි තමයි හොඳට කල්පනා කරන්න. ආකාශ ධාතුවටයි මෛත්‍රිය වඩලා තියෙන්නේ. දැන් අපි කවදාවත් කියනවද මේ පේන අවකාශයේ දිහා බලාගෙන මේ සම්පූර්ණයෙන්ම අතර පවතින හිස් බවට කියනවද මේ ආකාශයේ සුවපත් වේවා කියලා අපි කියනවද කවදාවත්? කියන්නේ. නමුත් බැලුවාම වක්‍රව දැන් එහෙම කතාවක් නෙමෙයිද මේ මෛත්‍රිය වැඩිම තුල පවා අපේ අතින් වෙලා තියෙන්නේ, කරලා තියෙන්නේ. එතකොට මේ ගැඹුරට බහිනකොට යා මේ පරමාර්ථ මේක මෛත්‍රිය විකෘති කිරීමක් නෙමෙයි, මම මේක භාවනාවක් අරගෙන විස්තර කරන්නේ. අපි ඉස්සරහට පුළුවන් වුණොත් මේ ස්කන්ධ භාවනාවම අරගෙන මෙතන ඉඳලම කතා කරගන්න අපි බලමු කල් වේලාව තියෙන විදියට. දැන් මෙතන බලන්න ධාතු කොටස් 6ක් නම් මේ සියලු සත්වයෝ කියන පදාර්ථය ඇස්සේ පොදු කුලකයක් ඇස්සේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන පදාර්ථ සමූහය. දැන් එක ධාතුවක් ගත්තට පස්සේ ඒක ආකාශ ධාතුව නම් අතරක් පවතින හිස් බව බඩවැල් අතර මේ රෝමකූප අතර පවතින හිස් බවක් තියෙනවා. ඒ හිස් භාවයේ නිසාම තමයි දහඩිය වගේ දේවල් මේ උඩට මතුවෙන්නේ. එතකොට මෙන්න මේ හිස් භාවයට ගැහැණු පිරිමි කියලා බෙදීමක් නැහැ. එතකොට බල්ලෙක්ගේ අභ්‍යන්තරය තුල පවතින ඒ ආකාශ ධාතුවයි මිනිහෙක්ගේ තුල පවතින ආකාශ ධාතුවයි අතර වෙනසක් වෙන් කරලා බෙදලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට සියලු සතුන් පිළිබඳ ආකාශ ධාතුව සමානයි. මේ ආකාශ ධාතුවට මෛත්‍රිය වැඩුවට වැඩක් නැහැ.
ආකාශ ධාතුව සුවපත් වේවා කියලා අපි කියනවා වගේ එකක් තමයි වක්‍රව මේ පරමාර්ථ වශයෙන් බැලුවාම මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මොකද ආකාශ ධාතුව තුළ සත්ව භාවයක් පුද්ගල භාවයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි කවදාවත් ආකාශ ධාතුව සුවපත් වේවා කියලා කියන්නේ ඒක මහ විහිළු කතාවක්, මෝඩ කතාවක්, අඥාන කතාවක්, දුර්වල කතාවක් වගේ සාමාන්‍ය මිනිස්සෙකුට පේන්න පුළුවන්. නමුත් දැන් මෙතන කෙරෙන්නේත් ඒ වගේම දෙයක් තමයි පින්වත්නි. ආකාශ ධාතුව සුවපත් වේවා කියලා කියනවා වගේ එකක් තමයි පරමාර්ථ වශයෙන් බැලුවාම මෙතන සියලු සත්වයෝ සුවපත් වේවා කියන කතාව ඇස්සේ තියෙන්නේ. තව උදාහරණයක් ගමුකෝ. දැන් වායෝ ධාතුව තියෙනවා. දැන් වායෝ ධාතුව කියලා කියන්නේ පින්වත්නි මේ එළියේ පවතින මේ චලනය වෙන හෙළවෙන රිද්මේ පවතින්නේ වායෝ ධාතුවයි. වායෝ ධාතුව ආශ්වාස ප්‍රාශ්වාසයේ තුල පවා තියෙන්නේ වායෝ ධාතුව. මේ ශරීරයේ තුලත් වායෝ ධාතුව තියෙනවා. උඩ බලා එන වායෝ ධාතුව, යටි බලා යන වායෝ ධාතුව, උද්දංගම කී අපි ඔය කියන්නේ. ඒවා මිනිස්සු අහලා තියෙන දේවල් නේ. එතකොට මේ වායෝ ධාතු කොටස් ටිකක් තමයි මේ ශරීරයේ සියලු සත්වයෝ කියන පදාර්ථයේ කුලකයේ අස්සේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ආශ්වාස ප්‍රාශ්වාසය අතර පින්වත්නි ඔබෙත් මගෙත් ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙනසක් නැහැ. වායෝ ධාතුව තුල පින්වත්නි ගැහැණු පිරිමි වශයෙන් බෙදීමක් නැහැ. වායෝ ධාතුව දැන් මේ සීලු සත්වයෝ කියන පදාර්ථය අතරේ වායෝ ධාතුව කියන ස්වභාවයේ ධාතු ස්වභාවයක් පවතිනවනේ. වායෝ ස්වභාවය තුල ගැහැණුද පිරිමිද බල්ලෙක්ද තිරිසන් සතෙක්ද එහෙමත් නැත්නම් දෙවියෙක්ද බඹෙක්ද මේක වෙනසක් නැහැ. වායෝ ධාතු ස්වභාවයෙන් ගත්තොත් සමතාවයක් පවතින්නේ. එතකොට දේව බ්‍රහ්ම කාගෙත් සමතාවයක් වායෝ ධාතුව තුල පවතින්නේ. එතකොට අපි වක්‍රව බැලුවොත් එීම අපි කවදාවත් කියනවද වායෝ ධාතුව සුවපත් වේවා වගේ කතාවක් අපි කවදාවත් කියනවද? අපි එහෙම එකක් කියන්නේ. හැබැයි දැන් මේක පදාර්ථයක් විදියට ගත්තට පස්සේ බෙදලා බැලුවාම විස්තර කරලා විභජනයටපත් කරලා බැලුවට පස්සේ මේ මෛත්‍රිය වැඩිම තුල වායෝ ධාතුව සුවපත් වේවා වගේ කතාවක් තමයි තියෙන්නේ. කෙලින්ම සියලු සත්වයෝ කියන පදාර්ථය ඇසෙත් වායෝ ධාතුවේ ක්‍රියාත්මක වීමක් නම් තියෙන්නේ. මේ වායෝ ධාතුවේත් සියලු සතුන්ගේ අතර පවතින වායෝ ධාතුව වෙන් කරලා මේක ගැහණියෙක්ගේ වායෝ ධාතුව, මේක පිරිමියෙක්ගේ වායෝ ධාතුව, මේක බල්ලෙකුට අයිති වායෝ ධාතුව එහෙම බෙදා ගන්නත් බැරි නම් මේ සියලු සතුන් අතර පවතින වායෝ ධාතුවේ සමතාවයක් පවතින්නේ කියන දැක්මට එනවා. අන්නේ දැක්ම තුල තමයි අර මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරව ගන්න විවිධ ප්‍රභේදයන් කියන්න පුළුවන්. මම මේ එක ප්‍රභේදයක් ගැනයි ඔබට සීකරන්නේ. වායෝ ධාතුව සුවපත් වේවා කියලා අපි කියන්නේ ඒක මොන මෝඩ කතාවක්ද? එතකොට අපිට මේක ලියා ගන්නකොට තේරෙනවා පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන්ම සත්වයේ සියලු සත්වයෝ කියලා ස්වභාවයක් නැහැ. පදාර්ථ ටිකක් ක්‍රියාත්මක වෙන්නේ කියන එක සම්පූර්ණයෙන්ම Tamanට අත්දකින්න හම්බ වෙනවා. සම්පූර්ණයෙන් මේක අවබෝධයටපත් වෙනවා. මේ බෙදලා විභජනය කරලා බලද්දී. ඒතකොට යා දැනගන්නවා වායෝ ධාතු අතර ගැහැණු පිරිමි සතුන් අතර බෙදීමක් නැහැ. දෙවියන් අතර යම් වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ තුලත් බෙදීමක් නැහැ. මේ භූතයන් අතර ඇහැට නොපෙනෙන ජීවීන් අතර යම් වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වෙන වායෝ ධාතුවයි අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන වායෝ ධාතුවයි අතර විසමපාතයක් නැහැ. සමපාතයක් තියෙන්නේ. එතකොට වක්‍රව බැලුවට පස්සේ මේ වායෝ ධාතුව දිහා බලාගෙන වායෝ ධාතුව සුවපත් වේවා වගේ කියන කතාවක් තමයි තියෙන්නේ. මේක බෙදලා විස්තර කරලා බැලුවට පස්සේ සත්වයේ පුද්ගලයෙක් වශයෙන් ගන්න මේ තුල කිසිම දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම වායෝ ධාතු ගොඩක් තමයි මෙතන තියෙන්නේ කියලා මෙන්න මේ දැක්මට එනවා. එතකොට දැන් බලන්න වායෝ ධාතුවත් ආකාශ ධාතුවත් සුවපත් වේවා කියලා අපි කියන්නේ නෑනේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන. හැබැයි සියලු සත්වයෝ සුවපත් වේවා කියන එකයි වායෝ ධාතුව සුවපත් වේවා ආකාශ ධාතුව සුවපත් වේවා කියන එක අතරයි ලොකු විසමපාතයක් තියෙනවා කියලා කියන්නත් බෑ. සියලු සත්වයෝ කියන ස්වභාවය අතර ක්‍රියාත්මක වෙන්නේ වායෝ ධාතුමය ස්වභාවයක්.
ආකාශ ධාතුමය ස්වභාවයක්. ඒ අතර ගැහණු පිරිමි වශයෙන්වත් වෙනසක් හොයන්න ලැබෙන්නේ නැහැ. දැන් මෙයා තවත් ගැඹුරට ගිහින් තියෙන. දැන් මුලින්ම සම්පූර්ණයෙන්ම අර මම සුවපත් වේවා, අපේ අම්මා සුවපත් වේවා, තාත්තා සුවපත් වේවා, හිතවත් අය සුවපත් වේවා, ගුරුවරු සුවපත් වේවා කියපු කතාව පොදු නිර්ණායකට ආව සියලු සත්වයෝ කියලා ඕන දැන් ගැඹුරට යනවා. මේක වඩාත් ගැඹුරට යන්නයි දැන් මෛත්‍රී භාවනාව හරහා සූදානම් වෙන්නේ. එතකොට යා ඊට පස්සේ ධාතු හයක් විදිහට අරගෙන මේ ධාතු හය වශයෙන් යා බෙදලා විස්තර කරගෙන ධාතු හය තුල ක්‍රියාත්මක වෙන ධාතු ස්වභාවයේ සත්වයක් පුද්ගලයෙක් ගන්න නැහැ. මේ වායෝ ධාතුවට නේද මම සත්වයේ පුද්ගලයෙක් වශයෙන් සියලු සත්වයෝ වශයෙන් වැඩුවේ, මේකේ කිසිම වෙනසක් නැහැ නේද සියලු සතුන් අතර කියලා මෙන්න මේ දැක්ම වඩාත් පළල් වෙලා කල්පනා වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආපෝ ධාතුව ගැනත් එහෙම කල්පනා කරනවා. දැන් ආපෝ ස්වභාවයක් තමයි මේ ලෝකයේ තියෙන්නේ. දැන් සතර මහා ධාතු ගැන අපි කතා කරද්දී කතා කරලා තිනවා මේ ලෝකයේ තියෙන ආපෝ ස්වභාවයක්. මොකද්ද මේ ආපෝ ස්වභාවය කියලා කියන්නේ පින්වත්නි? ආපෝ ස්වභාවය කියලා කියන්නේ මේ ගලන ගඟක, ජලාශයක, ඇලක, දොලක, පිහිල්ලක සම්පූර්ණයෙන්ම මේ ගලන වැగిරෙන ස්වභාවයක් තියෙනවා නම් එවැනි වැగిරෙන ස්වභාවයකට අයිති පදාර්ථයක් තමයි මේ සියලු සත්‍යෝ කියන සම්මුතිය තුල ක්‍රියාත්මක වෙන්නේ. පරමාර්ථ වශයෙන් බැලුවට පස්සේ සත්වයක් පුද්ගලයෙක් නැහැ. වායෝ ධාතුවකට අයිති කොටස් ටිකක් ක්‍රියාත්මක වෙනවා. මූත්‍රාවල, දහඩියවල, ඊට පස්සේ සෙමවල, හොටුවල, ලේවල, කඳුළුවල තියෙන්නේ ආපෝ ස්වභාවයක්. එතකොට සියලු සතුන්ගේ ආපෝ ස්වභාවය ධාතු වශයෙන් සමානද අසමානද? සියලු සතුන්ගේ ධාතු ස්වභාවය ධාතු ස්වභාවයක් විදියට සමානයි. එතකොට මූත්‍රාවල, දහඩියවල ගැහණු පිරිමි වශයෙන් බෙදීමක් නැහැ. දහඩියවල ගැහණු පිරිමි වශයෙන් වෙනසක් නැහැ. සෙම හොටු වශයෙන් වෙනසක් නැහැ. දෙකන පොදු පදාර්ථ ටිකක් විදියට ගත්තොත් එහෙම වෙනසක් නැහැ. ලේවල වෙනසක් නැහැ. ඔය A පොසිටිව් ඔය කතා නෙමෙයි මම මේ කියන්නේ. සම්පූර්ණයෙන් ලේ ධාතුවක් විදියට ගත්තාම මූලික පදාර්ථයේ වෙනසක් නැහැ. මූලික පදාර්ථයේ ලොකු විපර්යාසයක් වෙනසක් නැහැ. සම්පූර්ණයෙන්ම පවතින ආවේනික ස්වභාවය තමයි ආපෝ ස්වභාවය. එතකොට දහඩියවල මේක ගැහණු කෙනෙක්ගේ දහඩිය, මේක පිරිමි කෙනෙක්ගේ දහඩිය කියලා මූලික ධාතු ස්වභාවය තුළ වෙනසක් පවතින්නේ නැහැ. හරකෙක්ගේ නහයින් ගලන ඔය තලුමරමරා ගවයෙක් ආහාර ගන්නකොට ඒ තලුමරමරා ආහාර ගැනීම තුළ පින්වත්නි ඔය ගවයොන්ගේ නහයෙන් බේරෙන හොටු තියෙනවා. ඒ හොටු වලයි සාමාන්‍ය මිනිහෙක්ගේ තුළ පවතින හොටු වලයි අතර ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ ගැහණු පිරිමි වශයෙන් සත්වෝ වශයෙන් වෙනසක් නැහැ. දැන් මේ වෙනසක් නැසි මූලික ස්වභාවය ආපෝ ස්වභාවය. පොදු න්‍යායක් සියලු සත්වෝ කියන කස්සේ ආපෝ ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ ආපෝ ස්වභාවය තුළ සියලු සත්වෝ සත්පුද්ගල භාවයක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් දැන් මේක සම්පූර්ණ මායාවක්, මේක බොරුවක්, මේක ASCII සැබෑවටම වෙන ක්‍රියාවලිය වෙන එකක්. පදාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙනකොට මේකේ සත්වයේ පුද්ගලයෙක් මෛත්‍රිය මේ වැඩිමක් ASCII වෙන කිසිම ක්‍රියාවලියක් නැහැ කියලා පරමාර්ථ වශයෙන් සාක්ෂාත් කරන්න අවශ්‍ය දෙයක් ගවේෂණය කරන කෙනෙකුටයි මේ කියන්නේ. එහෙම නැතුව මෛත්‍රිය වඩන එක වැඩක් නැහැ වගේ එකක්වත් මෛත්‍රී භාවනාව කියන ස්වභාවය විකෘති කිරීමක්වත් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ දේශනාව කරන්නේ මෛත්‍රියම විපස්සනාවට විදර්ශනාව පැත්තට වඩාත් ගැඹුරු කරගන්න, නැඹුරු කරගන්න, පරමාර්ථ වශයෙන් යමක් සාක්ෂාත් කරන්න අවශ්‍ය ශ්‍රාවකයෙකුට ධාතු වශයෙන් කල්පනා කිරීම තුළ මේ සම්පූර්ණ මෛත්‍රී භාවනාව තුළ එයාගේ ජීවිතේ විදර්ශනාවට හරව ගන්න විදිහ ගැනයි මෙතන අපි කතා කරන්නේ. එතකොට සියලු සත්වෝ සුවපත් වේවා කියලා කිව්වට එයා ඇත්තටම සුවපත් වේවා කියලා කියන්නේ මේ ආපෝ ස්වභාවයට කියලා දැන් මේ පුද්ගලයාට ටිකක් ගැඹුරින් තේරෙන්න පටන් ගන්නවා. මොකද මේ ආපෝ ස්වභාවය සියලු සත්වෝ කියන ස්වභාවය තුළ පවතින ප්‍රධාන මූල සාධකයක් නිසා අපි කවදාවත් පින්වත්නි කියනවාද ජලයේ වතුර දිහා බලාගෙන, ඇලක් දිහා බලාගෙන, දොලක් දිහා බලාගෙන, ගඟක් දිහා බලාගෙන අපි කියනවාද
මේ වතුර සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි කවදාවත් කියනවද? වතුර දිහා බලාගෙන හිම කියන්නේ නෑනේ. වතුරට සුවපත් වේවා සුවපත් වේවා කියලා යම් මිනිහෙක් කියනවා නම් ඒක මොන තරම් මෝඩ කතාවක්ද? ඒතකොට ඒක එච්චර අගේ කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. මොකද වතුර තුල සත්වයේ පුද්ගලයෙක් නෑනේ. දැන් අපි මෙතන කරන්නේත් ඔය වගේම එකක් තමයි. මේ පදාර්ථ ටිකක් තියෙනවා. මේ පදාර්ථ ටික එකතු වෙච්ච තැනකට අපි සියලු සත්වයෝ කියලා පොදු නිර්ණායකයක් අරගෙන සුවපත් වේවා සුවපත් වේවා කියනවා. ඉතින් පින්වත්නි මේකේ කොහෙද සත්වයක් පුද්ගලයෙක්? අන්න එහෙම ගැඹුරින් මෙයා බලනවා. මේකේ සත්වයේ පුද්ගලයෙක් හිතනවා කියලා මේ සුවපත් වේවා කියන එක හරියට වතුර දිහා බලාගෙන වතුර වීදුරුවක් අරගෙන මේ වතුර ටික සුවපත් වේවා ගඟක් දිහා බලාගෙන මේ ගඟේ වතුර සුවපත් වේවා කියන වගේ දෙයක් තමයි මෙතන කෙරෙන්නේ. ගැඹුරින් බලනකොට. මොකද මේ අතර කිසිම විසමපාතයක් නැහැ. මූත්‍රා වශයෙන්, දහඩිය වශයෙන්, ලේ වශයෙන්, සෙම වශයෙන්, ඊට පස්සේ කඳුළු වශයෙන් ගත්තට පස්සේ මේක ගැහණියෙක්ගේ කඳුළු, මේක පිරිමියෙක්ගේ කඳුළු, මේක එහෙම කඳුළු වල අපිට එහෙම වෙනසක් ගවේෂණය කරන්න, හොයන්න, විමසන්න පුළුවන්කමක් නැහැ. ඒතර අර සියලු සත්වයෝ කියන පොදු නිර්ණායකයේ ධාතු වශයෙන් 6කට බෙදාගෙන ආපෝ ස්වභාවයට ආවේනික ස්වභාවය බලනකොට මම මේ කරලා තියෙන්නේ මේ සත්ව පුද්ගල භාවයක් නැති දෙයක් පිළිබඳ මේ මගේ පංචස්කන්ධ ධර්ම ටිකක් ඒ මොහොතේත් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි නේද මේ උනේ කියලා ඒක සම්පූර්ණයෙන් ගැඹුරින් අත්දකිනවා. ඒ ගැඹුරින් අත්දැකීම තුළ මේ ක්‍රමයට දැන් මම මේ කියන ක්‍රමී පින්වත්නි ධ්‍යාන නොලබපු කෙනෙක් පවා ධ්‍යානයකට පිවිසිච්ච නැති කෙනෙකුට පවා මේ මෛත්‍රී විහරණය විදර්ශනා විහරණය දක්වාම පවත්වාගෙන සම්පූර්ණයෙන් මේ තුලින්ම නිවීම හදාගන්න පුළුවන්. එතකොට අර අපි මුලින් කිව්වනේ ධ්‍යානයක් වඩපු කෙනෙක් ධ්‍යානයක් හුරු කරන කෙනෙක් ඔය අටක නගර වගේ සූත්‍රවල තියෙනවා ධ්‍යානයක් හුරු කරපු කෙනෙක් මෛත්‍රිය තුලින් ධ්‍යානයක් උපදවා ගත්ත කෙනෙක් අනිත්‍යතාවය දිහා බලාගෙන ඒ අනිත්‍යතාවය තුලින් නිරෝධය දැකීමට දක්ෂ වෙන්න ඕනේ එතනින් නිවන ස්පර්ශ කරන්න පුළුවන් කියලා. අපි අර කිව්වේ නිමිපත් වෙන බල්බ් එකක් වගේ අනිත්‍යතාවයේ නිරෝධය කියන්නේ සම්පූර්ණයෙන් නිවි යන ස්වභාවය අත්දකින්න එක කියලා. ඒතකොට ඒක ධ්‍යානලාභීකුගේ ජීවිතය තුළ අත්දකින්න ක්‍රමයක්. දැන් කෙනෙක් කියන්න පුළුවන් අපිත් නම් මෛත්‍රියම වඩනවා හාමුදුරුවනේ අපිට නම් එහෙම ධ්‍යානයක්වත් චිත්ත සමාධියක්වත් හරියට නැහැ කියලා. අන්න එවැනි ශ්‍රාවකයෙකුට පවා මේ විදියට විදර්ශනා කරන්න පුළුවන්. ඒ විදර්ශනා තුළම සම්පූර්ණයෙන්ම නිවිල යන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අපි මේ ඔබට මතක් කරන්නේ. එතකොට ආපෝ ධාතුව ස්වභාවයේ වෙනසක් ධාතු වශයෙන් නැහැ. ගැහැණු පිරිමි සත්තු දෙවියෝ යක්කු බ්‍රහ්මයෝ මේ ආදී වෙනසක් නැහැ. සියලු සත්වයෝ කියන පොදු නිර්ණායකයේ තුල ධාතු ස්වභාවයක් ආපෝ වශයෙන් ක්‍රියාත්මකයි. පරමාර්ථ වශයෙන් සාක්ෂාත් කරනවා නම් ධර්මය මේ ආපෝ ස්වභාවයට හරියට ගඟක් දිහා බලාගෙන සුවපත් වේවා වගේ කියන මෝඩ කතාවක් මෙතන වෙලා තියෙන්නේ. මේ තුල ඇත්තටම සත්වයේ පුද්ගලෙක් නැහැ කියලා එයා අත්දකිනවා. අජ්ජත්තික වශයෙන් උත් අත්දකිනවා, බහිද්ද වශයෙන් උත් ඇතුළටත් අත්දකිනවා, එළියටත් අත්දකිනවා. ඊට පස්සේ පින්වත්නි තේජෝ ස්වභාවය පිළිබඳවත් එයා ධාතු වශයෙන් කල්පනා කරනවා. දැන් සියලු සත්වයෝ සුවපත් වේවා කියකේ ඉන්න කෙනෙක් බලනවා සියලු සත්වයෝ කියන ස්වභාවය ඇස්සේ පවතින්නේ තේජෝ ධාතුවට අයිති ආවේනික ලක්ෂණ ටිකක්. තේජෝ ධාතුව කියන්නේ උෂ්ණත්වයක්. තේජෝ ධාතුව කියන්නේ මේ දවන ගතියක්, තවන ගතියක්. තේජෝ ධාතුව කියන්නේ දිරවන ගතියක්, පැසවන ගතියක් තියෙනවා මේ ශරීරේ. දවන, තවන, දිරවන, පැසවන ගතියක් තියෙනවා. මේ දවන, තවන, දිරවන, පැසවන ගතිය සියලු සත්වයන්ගේ ගත්තාම වෙනසක් නැහැ. දැන් උෂ්ණත්වයේ ගත්තාම මේක ගැහැණු කෙනෙක්ගේ උෂ්ණත්වය, මේක පිරිමි කෙනෙක්ගේ උෂ්ණත්වය කියලා වෙන වෙනම හොයන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. මේක තිරිසන් සතෙක්ගේ උෂ්ණත්වය කියලා හොයන්න බෑ. මේ තේජෝ ස්වභාවය පොදු වී ගත්තොත් සියලු සත්තුන්ගේ සමපාත බවක්, සමාන බවක් තමයි අත්දකින්න ලැබෙන්නේ. තේජෝ ධාතුවේ සමානතාවයක් තියෙනවා පින්වත්නි. උෂ්ණත්වයේ ගැහැණු පිරිමි තිරිසනුන්ගේ එහෙම බෙදීමක් හොයන්න බෑ. එතකොට මේ තේජෝ ස්වභාවය නිසා තමයි මේ දිරවන ගතියක් සත්වයේගේ තියෙන්නේ. අපේ දිරවන ස්වභාවයේ තේජෝ ගතිය නිසා තියෙනවා. තිරිසන් සතෙක්ගේ, ගවයෙක්ගේ, එහෙමත් නැත්නම් වෙනත් සතෙක්ගේ දිරවන ස්වභාවය තේජෝ ගතිය නිසා නෙමේ පවතින්නේ කියලා අපිට එහෙම කියන්න බෑ. දවන, තවන, දිරවන, පැසවන ගතියක් තියෙනවා නම් සියලු සත්වයන්ගේ දවන, තවන, දිරවන, පැසවන ගතිය සමානයි කියලා මෙතන විදර්ශනාවෙන් දකිනවා.
දකින්නකොට පින්වත්නි යාට තේරෙනවා මේ දිරවීම තිරිසනුන්ගේද සමානයි, ගැහැණුන්ගේද සමානයි, පිරිමින්දේද සමානයි. දැන් මෙතන බෙදීමක් එයා දකින්නේ නැහැ. එතකොට සියලු සත්වයෝ සුවපත් වේවා කියන එක ASCII අපි කවදාවත් කියනවද නිකම් මේ විදියට මේ රස්නේ මේ දැන් එළියේ ඉර එළියේ තියෙන රශ්මියක් තියෙනවා, රස්නයක් තියෙනවා. මේ ඉර එළියේ පවතින රස්නේ දිහා බලාගෙන කවුරු හරි මිනිහෙක් කියනවාද අනේ මේ රස්නේ සුවපත් වේවා, මේ රස්නේ සුවපත් වේවා කියලා කියනවාද? එහෙම කියන්නේ නැහැ. එහෙම කියනවා නම් ඒක මොනතරම් මෝඩ කතාවක්ද? අඥාන කතාවක්ද? මොනතරම් දුර්වල කතාවක්ද? මොනතරම් පිළිගන්න බැරි කතාවක්ද? ඒක විහිළුවක් පින්වත්නි. ඇත්තටම බලද්දී මෙතන සියලු සත්වයෝ සුවපත් වේවා කියන සියලු සත්වයෝ කියන ASCIIත් තේජෝ කොටස් ටිකක් නම් තියෙන්නේ. අපි මේ කරන දේ ඒකයි අතර ලොකු වෙනසක් නැහැ කියලා අත්දකින්න. මොකද මේක ASCIIත් තියෙන්නේ තේජෝ කොටස් ටිකක් නේ. ඒතර මේක මං ආය කියනවා මේක මෛත්‍රිය විකෘති කිරීමක් හෝ අප්‍රමාණ චේතෝ විමුක්තිය විකෘති කරලා මේ හාමුදුරුවරුන්ට ඕන දෙයක් කියනවා. මහග්ගත චේතෝ විමුක්තිය වෙනස් කරලා ඕන දෙයක් කියනවා කියලා වැරදි විදියට අල්ලන්න එපා. මේ කියන්නේ දැක්ම වඩාත් පිරිසුදු කරගෙන සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ශූන්‍යත්වයට පත් වෙලා මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නෑ මොකුත් නෑ. මේ දැක්ම හදාගන්නේ නැත්තම් මෛත්‍රිය පින්වත්නි බුද්ධ ශාසන ගානක් වැඩුවත් වැඩක් නෑ. මෛත්‍රිය වඩනවා කියන එක මේ බුදු කෙනෙක්ගේ පණිවිඩයම නෙමෙයි. මෛත්‍රිය වඩන එක ASCII සත්‍යේ දැන් අපි අහලා තියෙනවනේ මෛත්‍රිය වැඩිම තුල නැවත ගර්භයකට එන්නේ නැති විදියටම නිවෙන්න පුළුවන් කියලා. ඒක කරණීයමෙත්ත සූත්‍රයේ පවා තියෙනවා මේ මෛත්‍රිය වඩන ශ්‍රාවකයා තුල අන්තිමටම කියනවා ගබ්බසෙය්‍යම් පුනරේතිති කියලා. නැවත ගර්භයකට එන්නේ නැති විදියටම යාගේ ජීවිතේ නිවෙනවා කියලා. කියන්නේ ගර්භයකට එන්නේ නැහැ කියන්නේ අනාගාමී වෙලා. අනාගාමී වීම දක්වාම මෛත්‍රිය වැඩිම තුල යම් කෙනෙකුට ආධ්‍යාත්මික ස්ථාවර භාවයක් හදාගන්න පුළුවන් නම් කෝ එහෙම ස්ථාවර භාවය. අන්න එහෙම ස්ථාවර භාවයක් අත්දකින්න ශ්‍රාවකයෙක් ගැඹුරින් කල්පනා කරන්න ඕන විදිය. මේක මේ උපාසකම්ම කෙනෙක් වැරදි විදියට වඩන්න පටන් ගන්න එපා. මේක බුද්ධ ශාසනයේ බුද්ධ දේශනාව විකෘති කිරීමක් කියලා නෙමෙයි කියන්නේ. විදර්ශනාවට හරව ගන්න ක්‍රම 10ක් 15ක් කියන්න පුළුවන්. ඒක ටිකක් අප්‍රකට ක්‍රමයක් ගැනයි මම මේ ඔබට කියන්නේ. එතකොට මේ තේජෝ ධාතුව දිහා බලාගෙන රස්නේ සුවපත් වේවා කියන්නේ නෑනේ අපි. නමුත් මේ ශරීරයේ තේජෝ කොටස් ටිකක් නම් තියෙන්නේ. මේකේ සත්වයක් පුද්ගලයෙක් කොහොමද හොයන්නේ? මේක සම්පූර්ණින් සත්වයේ පුද්ගලයෙක් විදිහට අල්ලන්න බෑනේ. නමුත් ඒකයි මේකයි අතර වෙනසක් නෑ. මේකත් මායාවක් කියලා යා දකිනවා. එතකොට අපි කිව්වා ආකාශ ධාතු, ඊට පස්සේ වායෝ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු. දැන් 4ක් කිව්වා. මෙන්න මේ ටික නිසත්වයක් පුද්ගලෙක් කියන ස්වභාවයේ තියෙන. දැන් මුලින්ම වඩන එක එයාගේ දැක්ම ඕලාරික තැන ඉඳලා සියුම් වේගන ආවේ. දැන් කොහොමද මුලින්ම එයා කල්පනා කළේ හිතවත් මැදිහත් අහිතවත් කතාව වෙන්නේ. දැන් මෙයා දැනගත්තා හිතවත් අහිතවත් මැදිහත් කතාව නෑ. ඒක හරිම සාපේක්ෂ කතාවක්. මට මැදිහත් නම් ඔබට හිතවත් වෙන්න පුළුවන්. ඒක හරිම සාපේක්ෂ කතාවක්. හිත වශයෙන් ප්‍රිය වශයෙන් කොහෙවත් පුද්ගලයෙ නෑ. සම්පූර්ණයෙන්ම හිත තුල පවතින මායාවක් මයි මේක කියලා දැනගෙන සියලු සත්වයෝ සෝපත් වේවා කියන තැනකින් ඇල්ලුවා. ඒතර උතුරු දිසා භාග සියලු සත්වයෝ කියලා වඩන්න ඇති. ඒක කමක් නෑ. උතුරු අනු දිසා භාග සියලු සත්වයෝ කියලා වඩන්න ඇති. එතකොට ඒ වැඩිම තුල සියලු සත්වයෝ කියන පොදු පදාර්ථයේ පොදු නිර්ණායකී අවශ්‍ය මූල ධාතු ස්වභාවය කල්පනා කළා. ධාතු හයක් වශයෙන් ආකාශ ධාතුව, අපි වායෝ ධාතුව ගැන කතා කළා. ඊට පස්සේ ආපෝ ධාතුව ගැන කතා කරා. දැන් තේජෝ ධාතුව ගැන කතා කළා. ධාතු වශයෙන් අපි කවදාවත් සුවපත් වේවා කියන්නේ. නමුත් ඒකම තමයි වක්‍රව දැන් මෙතනත් කියලා තියෙන්නේ. මේකේ සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියන ස්වභාවය අවබෝධ කරගන්නටයි මේ දැක්ම වඩාත් පළල් කරගෙන එන්නේ. ඊට පස්සේ පඨවි ධාතු ස්වභාවය. පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා පින්වත්නි. මේ කය මුල් කරගෙන පඨවි කොටස් 20ක් තියෙනවා. වැඩිම ශරීරයේ කොටස් තියෙන්නේ පඨවි කොටස්. මේ සාමාන්‍ය මිනිසුන්ගේ වැඩිම කොටස් පඨවි කොටස්. ඒ පඨවි කොටස් වලත් අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. දැන් මගේ නියපොත්තක තියෙන පඨවි කොටසට වඩා ඔබේ නියපොත්තේ පඨවි කොටස් වල අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. ඒක 100ට මේ පමණයි කියලා හරියටම ගණනය කරලා ලඝු කරලා අපිට හරියටම කියා ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර පඨවි කොටස් ටිකක් තමයි තියෙන්නේ. පඨවි කොටස් 20ක් තියෙනවා පින්වත්නි. ඒතර මේ පඨවි කොටස් 20 පින්වත්නි ආපෝ ස්වභාවයෙන් උපමට්ටම් වෙලා මොන මේ සත්‍යයක් පුද්ගලයෙක් කියන ස්වභාවය ඇස්සේ තියෙන ඇත්ත කතාව.
ආපෝ ස්වභාවයෙන් පින්වත්නි උපමට්ටම් වෙලා තේජෝ ස්වභාවයෙන් උණුසුම් වෙලා වායෝ ස්වභාවයෙන් පිම්බිලා පවතින පඨවි කොටස් ටිකක් තියෙන්නේ. මොකද්ද මේ පඨවි කොටස් කියන්නේ? මේ පඨවි කොටස් ටිකම පින්වත්නි ආපෝ ස්වභාවයෙන් උපමට්ටම් වෙලා තියෙන නිසා මේකේ ඇත්ත කතාව තේරෙන්නේ නැහැ. තේජෝ ස්වභාවයෙන් උණුසුම් වෙලා වායෝ ස්වභාවයෙන් පිම්බිලා තියෙන්නේ. ඒතර එහෙම එකක් තමයි මේ සියලු සත්වයෝ කියලා අල්ලගෙන සෝපත් වේවා කියලා වඩන්නේ. මේකේ ASCII තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන සම්පූර්ණ පදාර්ථ ටිකක් තියෙන්නේ කියලා දැක්මයි දැන් මෙතන සම්පූර්ණයෙන් පිරිසුදු කරගෙන දැක්ම හදාගන්නේ. ධාතු කොටස් 20කට වඩා වැඩි වෙන මොකුත් නැහැ. ඒතර මේ කතාවම යා දැනගන්නවා. දැන් උදාහරණයක් අපි නියපොත්තම ගමුකෝ. දැන් නියපොත්තක තියෙන පඨවි ගතිය සම්පූර්ණයෙන් හූරලා දැම්මට පස්සේ අපි හිතමුකෝ නියපොත්තක් හූරනවා. හූරනකොට නිකන් කුඩු වගේ දේවල් ටිකක් එකතු වෙනවා. එතකොට මේ නියපොත්තක හූර ගන්න කුඩු ටිකයි දැන් පිරිමි කෙනෙක්ගේ නියපොත්තක සම්පූර්ණයෙන් හීරුවාම එන කුඩු ටිකයි කාන්තාවගේ නියපොත්ත සීරුවාම එන කුඩු ටිකයි ඔක්කොම එකතු කරාම සමානයි පදාර්ථ විසී. ගැහැණු පිරිමි වශයෙන් සත්වයන් බෙදා ගන්න බෑ පදාර්ථ විදියට. මූලික ධාතු ස්වභාවයට අනුව සමපාතය බවක් සමவாயක් පවතින්නේ සමවීමක් පවතින්නේ. එතකොට ඒකේ පවතින පඨවි ස්වභාවයේ ධාරිතාවේ වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් සමහරට තිරිසන් සතෙක්ගේ නියපොත්තක් හුරලා ඒ ටිකත් උතන් එකතු කරාම ඒකේ තියෙන්නේ පඨවි ස්වභාවයක් මිසක් වෙනසක් නැහැ. ගැහැණු අතර පිරිමි අතර සත්තු අතර වෙනත් කිසිම පඨවි ස්වභාවයේ මුල් කරගත් සීලු සතුන් අතර මේ ධාතු ස්වභාවය තියෙනවා. ප්‍රකටව තියෙන පඨවි ස්වභාවයේ පවතින සත්තු අතර ඔක්කොම පඨවි කොටස් එකතු කළාට පස්සේ මේක ගැහැණියක්ගේ පඨවි කොටස මේක පිරිමියෙක්ගේ පඨවි කොටස මේක බල්ලෙක්ගේ පඨවි කොටස එහෙම කියලා පඨවි කොටසක් අල්ලන්න බෑ පින්වත්නි. මේ පඨවි කොටස් පඨවි ධාතු වශයෙන් සමාපනකාවයක් තියෙන්නේ. එතකොට මේ සමානතාවය අපිට නොතේරෙන කමට අපි සියලු සත්වයෝ කියලා මේ ධාතු ස්වභාවය නොදන්නා කමට සත්ව පුද්ගල භාවයකින් ඇල්ලුවාට මේක ඇති එහෙම එකක් නෑ පින්වත්නි. එතකොට මේ සම්පූර්ණයෙන්ම නියපොත්තේ තියෙන පඨවි ගතිය සමානයි. මේ බෙදීම තියෙන්නේ අපේ හිතේ. මේක සම්පූර්ණයෙන් නාම ධර්මයක්. මේ බෙදීම හිතේ පවතින්නේ. අපි පින්වත්නි මේ පඨවි ගතිය දිහා බලාගෙන සුවපත් වේවා කියලා කියනවද කවදාවත්? ගලක් දිහා බලාගෙන මේ ගල සුවපත් වේවා මේ ගල සුවපත් වේවා කියලා කියනවද? එහෙම කියන්නේ නැහැ. මේ ගල සුවපත් වේවා කියනවා වගේම එකක් තමයි දැනුත් කරන්නේ එහෙමනම්. මොකද මේකේ තියෙන්නේ පඨවි ධාතු නම් වැඩිම කොටසක් පඨවි ධාතු නම් තියෙන්නේ. ඒතර පඨවි ධාතුව සුවපත් වේවා කියලා කියන්නේ ඒක මුලාවට. එහෙමනම් දැන් මෙතන කියන කතාවත් ගැඹුරින් බලනකොට පරමාර්ථ වශයෙන් ගන්නකොට මුලාවක් පවතින්නේ. ඒතකොට මේ මුලාව අවබෝධ කරගන්නවා මෙතනදී. මේ සත්වයක් පුද්ගලයෙක් ගන්න බෑ පඨවි කොටස් ටිකක් තියෙන්නේ පඨවි ධාතුවයි තියෙන්නේ කියලා මෛත්‍රිය වැඩිම තුලම ගැඹුරට බැහැ මේක අවබෝධ කරගන්නවා. එතකොට ඒක නිකන් අපි කන්දක් දිහා බලන අනේ මේ කන්ද සෝපත් වේවා කියනවා වගේ කම්ම තමයි කරලා තියෙන්නේ. ඒක අපේ තියෙන අනවබෝධයට කරපු වැඩක්. මේක සම්පූර්ණයෙන් මායාවක්. මෙතන තියෙන ධාතු ස්වභාවයක් කියලා අවබෝධ කරගන්නවා. ඊට පස්සේ විඥාන ධාතු. විඥාන ධාතුව කියන්නේ මෙතන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. මෙතන විඥාන ධාතුව කියලා කියන්නේ විඥාණයටම නෙමෙයි. මෙතන පින්වත්නි වේදනා, සංඥා, සංකාර කියන අනිකුත් ස්කන්ධයන් හතරත් මෙතන නියෝජනය වෙනවා. මෙතන විඥාන ධාතුව කියන එක ASCII විඥානීය කියන තැනින් සමහර අය අල්ලනවා. විඥානීය කියන එක ASCII පින්වත්නි මේ විඥාන ධාතුව කියන ධාතු ස්වභාවයෙන් ගත්තට පස්සේ වේදනා සංඥා සංකාර කියන ටිකත් මේ ASCII ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ හතරටම තමයි විඥාන ධාතුව කියලා මෙතන කියන්නේ. එතකොට සංඥා වශයෙන් දැන් අපිට මේක විස්තර වශයෙන් කතා කරගන්න වෙලාවක් නැහැ. සංඥා වශයෙන් පින්වත්නි හිතන විදිහ සත්‍යයන් අතර සමානකමක් තියෙන. සංඥා වශයෙන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා වශයෙන් අඳුන ගන්න විදිහ ධාතුවක් විදියට ගත්තාම මම මේ ගෑනු කෙනෙක් සංඥා ගන්න විදිය, පිරිමි කෙනෙක් සංඥා ගන්න විදිය සංඥා වශයෙන් එහෙම වෙනසක් නැහැ. සංඥා වශයෙන් ගන්න දේවල් ඔක්කොම සමානයි පින්වත්නි. දැන් උදාහරණයක් විදියට මොකක් හරි රෙදි කෑල්ලක් දැක්කට පස්සේ රෙදි කෑල්ල ගෑනු කෙනෙක් ගන්න සංඥාවත් එකයි පිරිමි කෙනෙක් ගන්න සංඥාවත්
එකයි පින්වත්නි. දැන් ඇඹුල් රස නම් රස සංඥා වශයෙන් ගන්නකොට සංඥා වශයෙන් ගෑනු කෙනෙක් ගන්න සංඥාව වෙනයි, පිරිමි කෙනෙක් ගන්න සංඥාව වෙනයි, වෙනත් සතෙක් ගන්න සංඥාව වෙනයි කියලා එහෙම එකක් නෑ. සංඥා වශයෙන් පොදු කුලකයක් ඇතුළට ගත්තොත් සංඥා වශයෙන් එකයි පින්වත්නි. සංඥා වශයෙන් ක්‍රියාත්මක වීම එකයි. එතකොට මේ සංඥා වශයෙන් ගන්න දේවල් මේ සංඥාව සුවපත් වේවා අපි කියන්නේ නෑනේ. දැන් මේ රූප හඳුනා ගැනීම සුවපත් වේවා කියනවාද? අපි එහෙම කියන්නේ එහෙම කියනවනේ ඒක මෝඩ කතාවක් නේ. හැබැයි අනිත් පැත්තෙන් කරලා තියෙන්නේත් ඒකම තමයි අපේ තියෙන අවිද්‍යාව නිසා. මේ රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම සුවපත් වේවා කියන වගේ එකක් තමයි සියලු සත්වෝ කියන එකක් තියෙන්නේ. මොකද සංඥා වශයෙන් පදාර්ථයක් විදියට ගත්තාම සමානයි. මේ සංඥාවත් පින්වත්නි ඇති වෙලා නැති වෙලා යනවා. සමහර විට මේ මොහොතේ ගත්ත සංඥාව ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙලා යන ස්වභාවයක් කියලා මෙන්න මේ විදියට දකින්නකොටයි අවබෝධ වෙන්නේ. මේ සංඥාවත් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් මේ සංඥා ස්කන්ධයකට නේද මම සුවපත් වේවා කියලා තියෙන්නේ කියන එක යා අත්දකින්නවා. මේ සුවපත් වේවා කියන සංඥාව පවන්නේ එහෙමයි යා දකින්නේ. සුවපත් වේවා කියන සංඥාව පවා ඇති වෙලා නැති වෙලා යන එකක්. හටගත්ත තැනම නිරුද්ධ වෙලා යන එකක්. මෙහෙම බලද්දී මෛත්‍රිය පතුරවන්න කිසිවෙක් ඉතිරි වෙන්නේත් නැහැ. මෛත්‍රිය පතුරවපු කෙනෙකුත් නැහැ. මේක ඇස්සේ සත්වේ පුද්ගලයෙකුත් නැහැ කියලා ඊටාම ගැඹුරින් තේරෙන්න පටන් ගන්නවා. එතකොට සියලු සත්‍යෝ කියන සංඥාව පවා පින්වත්නි අපි තුල පහළ වෙලා නිරුද්ධ වෙලා යන එකක්. සියලු සත්‍යෝ සුවපත් වේවා කියන වාක්‍යය තුල පවා සියලු සත්‍යෝ කියන සංඥාව පවා හටගෙන නිරුද්ධ වෙලා යන එකක් කියලා මෙතන යා ගැඹුරින් අවබෝධ කරගන්නවා. ගැඹුරින් දැනගන්නවා. එතකොට මේ විදිහට වේදනාව සම්බන්ධවත් එහෙමයි. සංස්කාරය සම්බන්ධවත් එහෙමයි. සංස්කාරය ගත්තොත් එහෙම මේ මෛත්‍රිය වැඩිම තුලම ඇතිවෙන්නේ සංස්කාර ටිකක්. මෛත්‍රිය වැඩිම කියන්නේම ඒ තුල ඇතිවෙන සංස්කාර ටිකක්. මෙන්න මේ ඒ සංස්කාරයත් ඇති වෙලා නැති වෙලා යාමක් මිසක් අපි කවදාවත් මේ පුද්ගලයා තුල ඇතිවෙන සංස්කාරයන් සුවපත් වේවා කියන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට රාගයේ සුවපත් වේවා, මෛත්‍රිය සුවපත් වේවා කියන්නේ නැහැනේ. ඒතර පුද්ගලයා තුල පවතින විඥාන ධාතුවක් නම් ඒ විඥාන ධාතුව නියෝජනය කරන්නේ සංකාර ටිකක් නම් ඒ සංකාර ටික සුවපත් වේවා. ඒ කියන්නේ රාගයේ සුවපත් වේවා කියනවා වගේ එකක් තමයි බලද්දි වක්‍රව කරලා තියෙන්නේ. ධාතු වශයෙන් සත්‍ය වශයෙන් වෙලා තියෙන්නේ එහෙම දෙයක්. ඒතර අපේ තියෙන සත්ව පුද්ගල භාවයකින් මේක සියලු සත්වයෝ කියලා අල්ලගත්ත එක ASCII තමයි මේ වරද වෙලා තියෙන්නේ කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. මේක තාම විස්තරාත්මක කතාවක්. එතකොට මේ සම්පූර්ණයෙන්ම පින්වත්නි වේදනාව තුලත් එහෙමයි. වේදනාව තුල යම් කෙනෙක් සම්පූර්ණයෙන්ම වේදනාව වශයෙන් ගත්තාම සියලු සත්වයන්ගේ පොදු කුලකයකට ගත්තාම සමානතාවයක් තියෙන්නේ. එතකොට මගේ වේදනාව සහ තිරිසන් සතෙකුගේ වේදනාව ඒ සතුට දැනෙන විදිය ඒක වේදනාව කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා ආදී වේදනානේ. මේ වේදනාවේ පින්වත්නි වෙනසක් නැහැ. වේදනාව ගත්තාම වේදනාව වශයෙන් සමානයි. උදාහරණයක් විදිහට දැන් මගේ ඇඟ මිරිකනකොට ඇතිවෙන යම් වේදනාවක් තියනවාද ඒක ගැහණු කෙනෙක්ගේ ඇඟ මිරිකනකොට ඇතිවෙන වේදනාවයි සමානයි. ඒතර සියලු සත්වයන්ගේ වේදනාව වශයෙන් සමානයි. ඒ වගේම තමයි බල්ලෙක් වගේ සතෙක්ගේ අත ගන්නකොට එහෙම මිරිකනකොට ඇතිවෙන වේදනාවක් දුක්ඛ වේදනාවක්. වේදනාව වශයෙන් සමානයි. මේකේ එහෙම වේදනාව වශයෙන් බෙදීමක් ඇත්තේ නැහැ. ක්‍රියාත්මක වෙන විඥාන ධාතුවක් තමයි මෙතන තියෙන්නේ. මේ විඥාන ධාතුව ASCII සත්වයෝ වශයෙන්, ගැහණු වශයෙන්, පිරිමි වශයෙන්, මේ එහෙම දෙවියෝ වශයෙන්, බ්‍රහ්මයෝ වශයෙන්, භූතයෝ වශයෙන් එහෙම බෙදීමක් ඇත්තේ නැහැ. වේදනාව වශයෙන් සමානයි. මේ මොහොතේ පවා ඇති වෙන වේදනාව නැති වෙලා යනවා කියලා දැනගන්නවා. යම් කෙනෙක්ගේ අත ඊටාම සියුම්ම පිරිමදිනකොට යම් වේදනාවක් ඇති වෙනවද ඒ වගේම තිරිසන් සතෙක්ගේ පවා ඊටාම සියුම් අතපොත ගන්නකොට ඇති වෙන වේදනාවයි අතර ලොකු වෙනසක් නැහැ. වේදනාව වශයෙන් සමානයි කියලා මෙයා මේ තුල දැනගන්නවා. එතකොට ඇත්තටම පින්වත්නි උපේක්ෂා වේදනාවත් යා සියලු සත්වයන්ගේ ක්‍රියාත්මක වීම සමව දකිනවා. සියලු සත්වයෝ කියනකොට පින්වත්නි රූපස්කන්ධයක් නෙමි ස්කන්ධයන් ස්කන්ධ වශයෙන් රූපස්කන්ධයක් තුල පවතින සත්වයක් නෙමෙයි සම්පූර්ණයෙන්ම විශ්ව සමතාවයක් විදියට යා දකිනවා. අන්නේ දැකීම තුල තමයි පින්වත්නි යා තේරුම් ගන්නේ සම්පූර්ණයෙන්ම මේකේ සත්වයේ පුද්ගලයෙක් ඇත්තේ නැහැ විඥාන ධාතුවක් ක්‍රියාත්මක වෙන්නේ කියලා යා සම්පූර්ණයෙන්ම දකිනවා. අන්න එතකොට පින්වත්නි ඇති වෙලා ය නැති වෙලා යන මෛත්‍රී වැඩිම තුල පවා ඇති වෙලා නැති වෙලා යන වේදනාව හටගෙන නිරුද්ධ වෙලා යන විදිය එයා දකිනවා පින්වත්නි.
එතකොට විඳීම කැමැත්ත නිසා හටගත්ත දෙයක් නෙමෙයි හේතුන් නිසා හටගත්ත දෙයක්. විඳීම පවා හේතුන් නිසායි හටගෙන තියෙන්නේ. කැමැත්ත නිසා නෙමෙයි හටගන්නේ. විඳීම කියන එක සියලු සත්තුන්ට හේතුන් නිසා හටගන්න දෙයක්. මෙන්න මේ විඳීමට තමයි මම අපි කවදාවත් මේ සැප වේදනාව සුවපත් වේවා කියන්නේ නෑනේ. බලද්දී වක්‍රව වෙලා තියෙන්නේ විඥාන ධාතුව සුවපත් වේවා කියනවා වගේ එකක් තමයි. බලද්දී මේකේ සත්වයේ පුද්ගලෙක් නෑ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ක්‍රියාවලියක් තියෙන කියලා අත්දකින්නකොට සම්පූර්ණයෙන්ම හිත ශූන්‍යත්වයටපත් වෙනවා. අපි මේ පිළිබඳ වඩාත් ගැඹුරින් තවත් දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක මේ දේශනාවට